දරුවනි අපි දැන් සාකච්ඡා කරන්න යන චුට්ටක් වෙනස් ආකාරයෙන් ගැන. දැන් මෙතන තියෙනවා ලොකු සිලින්ඩරයක්, ඝන සිලින්ඩරයක්, යට තියෙනවා කුහර සිලින්ඩරයක්. මෙන්න මේ වගේ ඇටෝමක් කියලා හිතා ගන්නකො. රයිට්. ඒ වගේ මෙතන තියෙනවා මෙතන ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව අතර ප්‍රස්ථාරයක්. බලන්න. රයිට්. හොඳට ගාන කියවන්න බලන්න. පහත දැක්වෙන්නේ පැවතිය හැකි සියලු ප්‍රත්‍යාබල අගයන් සඳහා යම් ද්‍රව්‍යයක් වෙනුවෙන් ලබාගත් ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රයයි. පැවතිය හැකි සියලු ප්‍රත්‍යාබල අගයන් සඳහා යම් ද්‍රව්‍යයකින් ලබාගත් ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය. ඒකේ ගණ්ඩ තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ තියෙන්නේ ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය කියලා. වක්‍රය මත ඇති A හා B ලක්ෂණ හඳුන්වන්න. ද්‍රව්‍යයේ යම් මාපාංකයක ගණනය කරන්න. ද්‍රව්‍ය තුළ වික්‍රියාව මෙන්න මෙච්චරක් වෙද්දී ඒකීය පරිමාවක ගබඩාවේ ඇති ශක්තිය කොපමණද? රයිට්. ඉහත ද්‍රව්‍යයෙන් සාදන ලද එක එකේ උස 2.5ක් වන ඒ ඝන සිලින්ඩරයකින්ද B කුහර සිලින්ඩරයකින් සමන්විත සිලින්ඩරාකාර කුහරක සිරස් හරස් කඩක් රූපයේ දැක්වේ. එහි අරය 10 සෙන්ටිමීටර වන අතර බිහි බාහිර සහ අභ්‍යන්තරණයන් පිළිවෙල 10 සහ 7 සෙන්ටිමීටර වේ. රූපය පරිමාණයට ඇඳ නැත. කුල්ල මගින් එක වැඩි කිරීම 10/7 නිව්ටන් භාරයක් දාන විට එහි සංකෝෂණය කුමක්ද? මෙම කුල්න නොබෙදී එයට දැරිය හැකි උපරිම භාරය කුමක්ද? උපරිම භාරය කුමක්ද? වක්‍රය මත ඇති A හා B ලක්ෂ හඳුන්වන්න. රයිට්. දරුවනේ දැන් අපි දන්නවා මේ වගේ ප්‍රස්ථාරයක් ගත්තොත් මේ පැත්තට මම වික්‍රියාව ගත්තොත් මේ පැත්තට මම ප්‍රත්‍යාබලය ගත්තොත් මෙන්න මෙයා ගිහිල්ලා මෙතනින් මෙහෙම නැමිලා කැඩෙනවා. හරි. සමහර ඒවා තියෙන මේ බංගුර විශේෂයෙන්ම ඔය කොන්ක්‍රීට් එකක් වගේ ගත්තොත් එහෙම මේවා එකපාර මෙහෙම කැඩෙනවා. එතකොට මම මෙන්න මේ තනි ඉරක් වගේ තියෙන සීමාව අපි කියනවා සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය ඉවර වෙන ලක්ෂය අපිට කියන්න පුළුවන් භේදක ලක්ෂය කියලා. ඉවර වෙන තැන. ඒ කියන්නේ එතනින් එහාට කැඩෙනවා. එතකොට සමහර වෙලාවට මෙන්න මේ වගේ තැනක ලක්ෂයක් ලකුණු කරලා තිබ්බොත් අපිට මෙයාව කියන්න පුළුවන් සමානුපාතික සීමාවට එහා පැත්තේ පොඩ්ඩක් එහෙන් තිබ්බොත් මේ ඉර ඉවර වෙලා මෙන්න මේ ඉර ඉවර වෙලා මෙහෙම වක්‍ර වෙලා තිබ්බොත් ප්‍රත්‍යස්ත සීමාව කියලා. සමානුපාතික සීමාව මෙතන ප්‍රත්‍යස්ත සීමාව මේ කැඩෙන ලක්ෂය භේදක ලක්ෂය කියලා අපිට හැඳින්වීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. භේදක ලක්ෂය. හරි. එතකොට මං ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙන්න මේ ටික ගත්තොත් මම සමානුපාතික සීමාව ගත්තොත් මෙන්න මෙයාගේ අනුක්‍රමණය. මොකද පුතේ අනුක්‍රමණය කියලා කියන්නේ? මෙන්න මේ
y අක්ෂයේ බෑවුම බෙදීම x අක්ෂයේ බෑවුම. අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙන්න මේ ඩෙල්ටා y ඒ කියන්නේ මෙන්න මේ y අක්ෂයේ පැත්තට තියෙන බෑවුම මම ඩෙල්ටා x ගෙන් බෙදුවොත් මට එනවා මෙයාගේ අනුක්‍රමණය. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය ගත්තොත් ඩෙල්ටා y කියන්නේ ප්‍රත්‍යාබලය මේ ඩෙල්ටා x කියන්නේ පුතේ වික්‍රියාව. මේක ප්‍රත්‍යාබලය වික්‍රියාව. පුතා අපි දන්නවා මේ ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාවට අපි තව නමක් කියනවා. මොකද්ද? ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාවට අපි කියනවා පුතේ අනුක්‍රමණය කියනවා. අපිට දැන් මෙන්න මේක අනුක්‍රමණය එනවනේ. මෙන්න මේ අනුක්‍රමණය දෙන තැනට මේ ප්‍රත්‍යාබලයේ බෙදී වික්‍රියාව විතර අනුක්‍රමණය වෙනවා. ඒ වගේම මේකට අපිට තව නමක් කියනවා යම් මාපාංකය කියලා. එහෙනම් ප්‍රත්‍යාබලයේ වික්‍රියාවෙන් බෙදුවොත් මට මෙන්න මේ සමානුපාතික සීමාව තුළ, ඒ කියන්නේ මේ තනි කෙලින් ඉර තුළ මට ලැබෙනවා යම් මාපාංකය. ප්‍රත්‍යාබලයේ වික්‍රියාවෙන් බෙදුවොත් මට ලැබෙනවා මෙයාගේ මොකද පුතේ? යම් මාපාංකය. අපි බලමු. එහෙනම් මට දීලා තියෙන මෙන්න මේ ප්‍රස්ථාරයේ මම මෙතන තියෙනවා මට 2 වැඩි කිරීම 10 ඉඳලා 4 වැඩි කිරීම 10 තමයි. මම මෙන්න මේ සමානුපාතික ඉර තියෙන තැන තියෙන අගයන් දෙක ගන්නම් පුතාලා. එතකොට මේකේ S කියලා කියන්නේ වික්‍රියාව. බලමු අපි දීලා තියෙන S කියලා කියන්නේ වික්‍රියාව. P කියන්නේ ප්‍රත්‍යාබල. වික්‍රියාව ඒ කියන්නේ E බෙදීම L. මෙතන ප්‍රත්‍යාබලය මේක F බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 3යි. හතර වැඩි කිරීම 10 7යි. හතර වැඩි කිරීම 10 7යි. එතකොට මට මෙන්න මේ ටික තියෙනවා. අපි ඉස්සරහට යමු. ද්‍රව්‍ය යම් මාපාංකය ගණනය කරන්න. ද්‍රව්‍ය යම් මාපාංකය ගණනය කරන්න. ද්‍රව්‍ය තුල වික්‍රියාව මෙච්චරක් වන විට ඒකීය පරිමාව ගබඩා වෙති ශක්තිය සොයන්න. අපි යම් මාපාංකය හොයන්න පුතාලා. මෙන්න මේ ප්‍රස්ථාරයේ මම මෙන්න මේ අඳපු වගයන් ටික අරගෙන එහා පැත්තට ගන්නවා. වැඩක් වෙන්නේ නැහැ නේ.
හරි. එතකොට මෙන්න මෙයාගේ අනුක්‍රමණය වෙන්න මේ ප්‍රත්‍යාබලය මෙතන එනවා. මේ තියෙන්නේ මෙන්න මේ උස කියන්නේ ප්‍රත්‍යාබල F බෙදීමේ. මෙන්න මේ උස කියන්නේ මෙන්න මේ දුර කියන්නේ වික්‍රියාව E බෙදීමෙන් එහෙනම් m සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඒ කියන්නේ මෙන්න මේ y අක්ෂයේ වෙනස බෙදීම x අක්ෂයේ වෙනස. එහෙනම් අනුක්‍රමණය සමානයි F බෙදීම A බෙදීම E බෙදීම L. ඒ කියන්නේ මේ උඩ තියෙන්නේ පුතේ ප්‍රත්‍යාබලය මේ තියෙන්නේ වික්‍රියාව m. එහෙනම් මේ තියෙන්නේ m කියන්නේ y යම් මාපාංකනේ. ප්‍රත්‍යාබලයේ බෙදී වික්‍රියාව කියන්නේ යම් මාපාංක. ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව කියන්නේ යම් මාපාංක. එතකොට මේකේ ප්‍රත්‍යාබලය 4 වැඩි කිරීම 10 7යි. මම මෙන්න මේ තනි කෙලින් ඉර ගන්න පුතේ. තේරුණාද මම මේ ගන්නේ මොන සීමාවද? සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව මම ගන්නවා මෙන්න මේ F බෙදීමේ 4 වැඩි කිරීම 10 7යි. මෙන්න මෙයාගේ ප්‍රත්‍යාබලය 4 වැඩි කිරීම 10 7යි. මට දෙයක් කියන්න බැරි පුතේ මේ අනුක්‍රමණයේ විදිහට මම ගන්නෙ y අක්ෂයේ x අක්ෂයේ ධනාක්ෂ අග්‍රයත් සමග එහෙම නැත්නම් x අක්ෂයේ ධනත් සමග සෝදන කෝණයේ tan. මම මේක කියලා දෙන්න ආයෙ පාරක්. එතකොට ප්‍රත්‍යාබලය විල තිබ්බ පුතාලා 4 වැඩි කිරීම 10 7යි. වික්‍රියාව 2 වැඩි කිරීම 10 ඍණ 3යි. y ප්‍රත්‍යාබලය ඒකක nm ඍණ 2යි. මේකට මේක කැපෙනවා y සමානයි 2 වැඩි කිරීම 10 7 10 ඍණ 3ට ගියාම 10 ධන 3 y සමානයි 2 වැඩි කිරීම 7 3යි 10 10 වෙනි බලය nm ඍණ 2. right. මේක තමයි මෙන්න මේ ද්‍රව්‍යේ යම් මාපාංකය වෙන්නේ. right. එතකොට ඊළඟට මගෙන් අහනවා ඒකීය පරිමාවක ගබඩා වී ඇති ශක්තිය කොපමණද? right. එතකොට මම දන්නවා ඒකීය පරිමාවක් කියන්නේ පුතේ හොඳට බලා ගන්න. වර්ගඵලය වැඩි කිරීම දිග අපිට ලියන්න පුළුවන් මේ දෙන්නගේ ගුණිතය එකයි කියලා. right. වර්ගඵලය වැඩි කිරීම ඒකීය පරිමාව. එහෙම නැත්නම් මට සරලව කියන්න පුළුවන් මෙන්න මේ වස්තුවේ පරිමාව එකයි. right. අපි දන්නවා අපිට ඒකක පරිමාවක චාලක ශරී අපෙන් අහන්නේ ප්‍රත්‍යස්ථ විභව ශක්තියනේ. මට ලියන්න පුළුවන් දැන් මෙතන කියනවානේ මේ හොඳ දේවල් ඒකීය පරිමාව ගබඩා ඇති ශක්තිය. ඒකීය පරිමාව ගබඩා ඇති ශක්තිය.
අපි ශක්තිය මේක දුන්නු නියතයක් නැති නිසා මම ලියනවා භාගයයි FE භාගයයි FE අපි දන්න විභව ශක්තිය සමන් භාගයයි FE දැන් මම මේ F බෙදනවා A වලින් E බෙදනවා L වලින් මාළුදේ මගේ විභව ශක්තිය මොකද්ද සමීකරණය විභව ශක්තියේ සමීකරණය ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි FE එහෙනම් මම මේ F බෙදනවා A ගෙන් E බෙදනවා L ගෙන් ඇයි ඒක බෙදන්නේ දැන් මට මේ ඒකීය පරිමාවක් කියන එක හදා ගන්න ඕනේ පරිමාවක් කොහෙන් හරි හදා ගන්න ඕනේ එතකොට මම දන්නවා යම්කිසි කෙනෙක්ගේ අපි ඝන වස්තුවක් ගත්තොත් පුතාලා මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය A නම් මේක L නම් A නම් මේක L නම් right භාගයක් FE බෙදීම AL මෙහෙම තියෙන්නේ මේ මට ඔප්පු කරන්න පුළුවන් පුතේ මේ AL කියලා කියන මොකද්ද මෙයාගේ මේ A වතාවක් L කියන්නේ මෙයාගේ මොකද්ද පරිමාව එහෙනම් මේකේ පරිමාව කීයද වෙන්නේ පුතේ ඒකීය පරිමාවක් මේ AL ගුණිතය කියන්නේ පරිමාව මේ දෙනගෙන අගය කීයද පුතේ ඒකක පරිමාවක් මේ AL ගියගේ පරිමාව එකයි ඒකක පරිමාව එහෙනම් මේ දෙනගේ ගුණිතය එකයි එහෙනම් මට මේක සරලව ලියන්න පුළුවන් මෙන්න මෙතනින් right භාගයයි මේකට එක දැම්මම භාගය FE නෙන්නේ right භාගයයි ප්‍රත්‍යාබලය වැඩි කිරීම වික්‍රියාව right මට ලියන්න පුළුවන් එහෙනම් මෙන්න මෙහෙම ඒකක පරිමාවක නැත්නම් ඒකීය පරිමාවක විභව ශක්තිය භාගයේ ප්‍රත්‍යාබලය වැඩි කිරීම වික්‍රියාව භාගයයි ප්‍රත්‍යාබලය අපි දන්නවා බලමු මෙයාගේ වික්‍රියාව දෙක වැඩි කිරීම 10 ඍණ 3 මීටර නේ වික්‍රියාව දෙක වැඩි කිරීම 10 ඍණ 3 මීටර ප්‍රත්‍යාබලය කීයද පුතේ මේ බලන්න මේකේ මේ වික්‍රියාව දෙක වැඩි කිරීම 10 ඍණ 3 මීටර ප්‍රත්‍යාබලය කීයද 4 වැඩි කිරීම 10 7යි 4 වැඩි කිරීම 10 7යි දෙක වැඩි කිරීම 10 ඍණ 3 මීටර 4 වැඩි කිරීම 10 7යි එහෙනම් ප්‍රත්‍යාබලය 4 වැඩි කිරීම 10 7යි දෙක වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 10 7යි දෙක වැඩි කිරීම 10 ඍණ 3යි 4 7න් 3ක් 10 4යි පුතේ විභව ශක්තිය ඒකීය පරිමාවක විභව ශක්තිය අපිට ලැබෙන මොනවද ජූල් වලින් පැහැදිලි ප්‍රත්‍යාබලය වැඩි කිරීම වික්‍රියාව ප්‍රත්‍යාබලයෙන් F බෙදීමේ වික්‍රියාව කියන්නේ E බෙදීමෙල් A සහ L ගේ ගුණිතය එකක් වන විට තමයි අපිට මේක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙන්නේ right පරිමාව එකයි නම් ඈ හරි ඒ කියන්නේ පරිමාවය අගය පුතේ මේක වළංගු වෙන්නේ V සමානයි 1 ඝන මීටර විට පමණයි
මේක ඔයාලා ලියන්න ඕනේ නැහැ. පරිමාව එක වැඩි කිරීම එකයි ඝන මීටර වලට පමණයි. දැන් අපිට මෙතන මේ ඒකකය දාද්දි එකයි ගන්නට මට මේක තව ඕන මේ මොඩිෆයි කරන්න පුළුවන් ෂුවර් වෙන්න. 4 වැඩි කිරීම 10 ඍණ 10 4යි JM ඍණ 3 ඝන මීටරයක එක ඝන මීටරයකදී ජූල් එකක් ඝන මීටරයක ජූල් කියලා මට මේ ඒකක පරිමාවක විභව ශක්තිය ඒකකයේ තියන්න පුළුවන්. එතකොට මේක තිබ්බොත් මට ඝන මීටර 5යි කියලා විභව ශක්තිය මේ යගේ 5න් වැඩි කරලා ජූල් වලින් උත්තරේ තියන්න පුළුවන්. ඝන මීටර 10යි කියලා මේ යගේ 10න් වැඩි කරලා ජූල් වලින් උත්තර දීමේ හැකියාව තියෙනවා. ද්‍රව්‍ය තුළ වික්‍රියාව දෙක වැඩි කිරීම 10 ඍණ 3 විට එහි ඒකික පරිමාවක ගබඩා වේදී ශක්තිය කොපමණද? right. හරි අපි ඒක හෙව්වා ඉස්සරහට. ඉහත සඳහන් ද්‍රව්‍යයෙන් සාදන ලද එක් එකේ උස 2.5 මීටර වන ඒ ඝන සිලින්ඩරයකින්ද B කුහර සිලින්ඩරයකින්ද සමන්විත සිලින්ඩරාකාර කුළුණක සිරස් හරස් කඩක් රූපය දක්වා ඇත. එහි හරය 10 සෙන්ටිමීටර් බිහි බාහිර අරය සහ අභ්‍යන්තර අරය පිළිබඳ හතරද 10 සෙන්ටිමීටර් සහ 7 සෙන්ටිමීටර් වේ. බලමු. දෙකයි සහම් 5ක් වන එහි අරය 10 සෙන්ටිමීටර්. උඩ ඉන්නවා මෙහෙම කෙනෙක්. රූපේ පොඩ්ඩක් කුඩා කරමු අපි. මෙයා පිරිලා ඉන්නේ ඝන. මෙහෙම පිරලා තියෙන්නේ. එතකොට මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා තව එක්කෙනෙක්. චූටි මෙන්න මෙහෙම කුහරය තියෙනවා. මේ උසවල් දෙකම සමානයි. පාටින් පුරුම මේකේ මැද හිස්
මෙන්න මේකේ මැද හිස්. මැද හිස් අවකාශය පේනවනම් මම මේක මැද හිස්. එතකොට මෙන්න මේ දෙන්නගේ උස 2.5යි. මේ දෙන්නම උස සමානයි. මේ දෙන්නගේම උස සමානයි. මේ උසවල් දෙකම 2.5 මීටර්, මේකත් 2.5 මීටර්. එතකොට මෙන්න මෙයාගේ බාහිර අරය 10යි, මේක 10යි 7යි. මෙන්න මෙයාගේ බාහිර අරය 10යි සෙන්ටිමීටර්. මෙන්න මෙයාගේ අරය 7යි සෙන්ටිමීටර්. මෙයාගේ අරය 7යි සෙන්ටිමීටර්. එතකොට මම ගත්තොත් එහෙම රයිට් ඔහොම තමයි තියෙන්නේ. කුල්න මගින් එක වැඩි කිරීම 10.5 නිව්ටන්. මේ කුල්ලට යෙදෙනවා භාරයක් F සමානයි එක වැඩි කිරීම 10.5 නිව්ටන්. අපි කලින් කොටසේ මෙයාගේ යම් මාපාංකය හෙව්වා. මෙතන යම් මාපාංකය අපි හෙව්වා පුතේ. මේ ද්‍රව්‍යයේ යම් මාපාංකය අපි හෙව්වා 2 වැඩි කිරීම 10.10යි. මේ අපි මෙතනදී ගණනය කරා 2 වැඩි කිරීම 10.10යි කියලා යම් මාපාංකය. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ දෙන්නගේ මේ යම් මාපාංකය 2 වැඩි කිරීම 10.10යි. NM ඍණ 2 2 වැඩි කිරීම 10.10යි NM ඍණ 2. දැන් මම ගත්තොත් මේක ශ්‍රේණිගත වස්තුවක්. මේ දෙක අපි තනියම ගත්තොත් මේක ශ්‍රේණිගත වස්තුවක් පුතේ. එතකොට මෙන්න මේක උඩට මම බලයක් යදුවොත් මේ බලයට සමාන ගානක් මෙතන යෙදෙනවා. ඔබට මතක ඇති ශ්‍රේණිගත අවස්ථාවේදී මම එක වස්තුවක් මෙහෙම ගන්නම්, අනෙක් වස්තුව මෙහෙම ගන්නම්. මේ වගේ ප්‍රමාණයක් කොහොම වුණත් මම මේක මෙන්න මේ උඩින් ඉල්ලලා මෙහෙම ඉල්ලලා මෙන්න මේකට F කියලා බලයක් යදුවොත් මේක මොනවත් සමාන නැති වෙන්න පුළුවන්. F කියලා බලයක් යදුවොත් මට ලියන්න පුළුවන් ශ්‍රේණිගත නම් මෙයාට ලැබෙන බලයත් S මෙයා වෙනම රූපයක් විදිහට ගත්තොත් මෙයාට ලැබෙන බලයත් F මේවා මේ F ලා තුන් දෙනාම සමානයි. ඒ වගේම තමයි ඕකේ අනිත් පැත්ත. මම ගත්තොත් එහෙම F බලයක් යදුවොත් මේ විදිහට තියලා ශ්‍රේණිගතව මෙයාට ලැබෙන බලයත් පුතේ Fමයි. මෙයාට ලැබෙන බලයත් F තමයි. මේ දෙන්නට F බලයක් ලැබුවොත් මෙයාට ලැබෙන බලයත් F, මෙයාට ලැබෙන බලයත් F. පැහැදිලිද? එතකොට අපේ මෙන්න මේ දීලා තියෙන ගැටලු සංසිද්ධිය තුළ
මෙතනින් F බලයක් යදුවහම පුතා මේ F බලය මෙයාටත් අයිති මෙයාටත් අයිති. ඒ කියන්නේ මේක එක වැඩි කිරීම 10/5යි නම් උඩින් දැම්මහම මේ වස්තුවටත් හම්බ වෙනවා එක වැඩි කිරීම 10/5. මෙන්න මේකටත් හම්බ වෙනවා එක වැඩි කිරීම 10/5. මේකට එක වැඩි කිරීම 10/5ක් ලැබුණාම පුතේ මෙන්න මේකටත් එක වැඩි කිරීම 10/5ක් සම්පූර්ණයෙන්ම ලැබෙනවා. එහෙමනම් මම මේ චුට්ටක් ඈඩ් කරලා ඉඳ ගන්නවා. මගේ ගැටලු විසඳීමේ පහසු තකා. මම එක වැඩි කිරීම 10/5ක් බලයක් මේකට දුන්නාම මේ උඩින් දුන්නාම මට මෙතනටත් ලැබෙනවා එක වැඩි කිරීම 10/5ක බලයක්. අපි දැන් මෙන්න මෙතන විතතිය මෙන්න මේ කොටසේ ඇතිවන විතතිය E1 කිව්වොත් පුතේ මෙන්න මේ කොටසේ මෙන්න මේ කඩිරි කොටසේ ඇති වෙන මෙතනදී ඇති වෙන විතතිය අපේ E2 කිව්වොත් මෙන්න මේ වස්තුවේ මුළු විතතිය E වෙනවා. එවනම් ඒකට E ගියාගේ වෙන්නේ මෙන්න මේ E1 සහ E2 දෙන්නගේ එකතුව. මෙයාගේ අරයාගේ දෙන්නගේ එකතුව තමයි E. එවනම් අපි මෙන්න මෙයාගේ E1 ගණනය කිරීමට උත්සාහ කරමු. මම මේක ලියනවා L කියලා. L කියලා ලියනවා. බලන්න දරුවනේ දැන් අපි මෙන්න මෙතනට right. මෙච්චර බලයක් දුන්නාම අපිට මෙන්න මෙයාගේ විතතිය හොයන්න පුළුවන්. අපි දන්නවා සමීකරණයක්. අපි මේක පල්ලෙහාට ගමු තව චුට්ටක්. ඊට මදි වේවි. F බෙදී මේ සමානයි y වතාවක් E බෙදී මේල. F ගියාගේ එක වැඩි කිරීම 10/5යි. A කියලා කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය. එහෙනම් වර්ගඵලයක් අපි මේ වෘත්තාකාර කොටසක වර්ගඵලය ලියන්නේ කොහොමද? 5r වර්ග සමානයි y වතාවක්. y ගියාගේ අපි දන්නවා 2 වැඩි කිරීම 10 10යි. 2 වැඩි කිරීම 10 10යි. E1 බෙදීම L. L ගියාගේ 2.5යි. 2.5යි. එතකොට අපි ගත්තොත් එහෙම එක වැඩි කිරීම 10/5 සමානයි 5 කියන්නේ 3.14 වතාවක් අරය සෙන්ටිමීටර් 10 මීටර කරාමම සෙන්ටිමීටර් 10 මීටර කරා සමානයි 2 වැඩි කිරීම 10 10 E1 බෙදීම 2.5යි. එතකොට මේකෙන් මේක හරස් ගුණ කරා මේකෙන් මේක හරස් ගුණ කරා. right. අපි බලමු. දැන් මම ගත්තොත් මේ 2.5 මේක හරස් ගුණ කරනවා 2.5 වැඩි කිරීම 1 වැඩි කිරීම 10/5 සමානයි E1 මේක මෙතනට ගන්නවා 3.14 වැඩි කිරීම බිඳුවට බිඳුව කැපුණා බිඳුවට බිඳුව කැපුණා 1ට 10 වර්ගය වැඩි කිරීම 2 වැඩි කිරීම 10 10යි E1 2 වැඩි කිරීම 10 10යි E1. එතකොට මේක ගොඩක් පල්ලෙහාට ගන්න වෙයි.
එතකොට මේ 10 වර්ගය උඩට ගියාම 10 ඍණ 2ක් වෙනවා. 2.5 වැඩි කිරීම එක වැඩක් නැහැ, එකෙන් වැඩක් නැහැ. 10/5 බෙදීම 3.14 මේක උඩට ගියාම 10 ඍණ 2යි. 2 වැඩි කිරීම 10/10 සමානයි E1. 2.5 වැඩි කිරීම 10/5 3.14 10 ඍණ 2 2 වැඩි කිරීම 10/10. එතකොට මේ 10/10 උඩට යනවා 10 ඍණ 10 වෙනවා. 10 ඍණ 2 උඩට යනවා 10 ධන 2 වෙනවා. right. 2.5 බෙදීම 3.14 වැඩි කිරීම 10/5 වැඩි කිරීම 10 ඍණ 2 උඩට ගියාම 10 ධන 2 වැඩි කිරීම 10 ධන 10 උඩට ගියාම 10 ඍණ 10 යට තියෙනවා 2. 10 ඍණ 2 උඩට ගියා 10 ධන 2 වුණා. 10 ධන 10 උඩට ගියාම 10 ඍණ 10 සමානයි E1. මේක උඩට ගියාම 10 ඍණ 10. එතකොට අපිට ලියන්න පුළුවන් E1 සමානයි 10 7යි 7න් 3ක් 10 ඍණ 3යි. මම 3.14 දෙකෙන් වැඩි කරනවා 3.14 6.28යි 3.14 මනෝමයෙන් ඔබට වැඩි කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ 6.28යි. එහෙනම් ඉරයට එනවා 6.28ක් 2.5 බෙදීම 6.28ක් E1 සමානයි 2.5 6.28න් බෙදමු. මෙන්න මේ 2.5 පුතේ 2.5 වැඩි කරන්න 2.5 බෙදන්න 6.28න් අපිට එනවා 1.39 3.3ක් right 1.39 3.3යි sorry අපිට එනවා දශම චුට්ටක් බලමු 2.5 6.28 2.5 බෙදීම 6.28 දශම 3.98ක් කියලා ගන්නවා. දශම 3.98යි 8ක් උදේ නවත්තනවා. 10 ඍණ 3යි. right. මම ඔන්න එක විතතියක් හොයාගත්තා. උඩ ඝන කෑල්ලේ විතතිය මම හොයාගත්තා මෙන්න මෙච්චරයි කියලා. පැහැදිලි. right. එතකොට මම මෙන්න මෙයාගේ බලය එක වැඩි කිරීම 10/5යි. එතකොට මට මෙන්න මෙයාගේ විශේෂයෙන්ම මෙන්න මේ කොටසේ වර්ගඵලය අවශ්‍යයි. එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්න යද්දී පුතාලා මට phi 10 වර්ගය phi r වර්ගය බෙදීම දෙපාරක් 100. ඇයි මම දෙපාරක් 100 බෙදුවේ? वर्ग सेंटीमीटर वर्ग मीटर කරන්න. පැහැදිලිද? මේ දෙපාරක් 100න් බෙදුවේ वर्ग सेंटीमीटर वर्ग मीटर කරන්න. එතකොට මේකෙන් අඩු කරනවා මම
5 7 වර්ගයේ බෙදීම 100 වැඩි කිරීම 100. එහෙනම් මම මේ දෙනගේ 5 එළියට ගන්නවා. 10 වර්ගයේ ඍණ 7 වර්ගය මේ දෙනටම මේ දෙනටම 100 වැඩි කිරීම 100 මේ දෙක පොදුයි මේ 100 ඒවා දෙකක් 100 ඒවා දෙකක් පොදුයි. මං එළියට ගන්නවා 100 වැඩි කිරීම 100. එහෙනම් මට එනවා a සමානයි 5 වතාවක් right 5 බෙදීම 10 4 වෙනි බලය 10 වර්ගයක් කියන්නේ 100යි 7 වර්ගයක් කියන්නේ 49යි. ඒ කියන්නේ මේකේ වෙනස 51යි 5 බෙදීම 10 4යි. එහෙනම් මට a කියන එක ලියන්න පුළුවන් 51යි 5 වැඩි කිරීම 10 ඍණ 4යි. 51යි 5 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. පැහැදිලි නේද? right 51යි 5 වැඩි කිරීම 10 ඍණ 4යි. එහෙනම් මෙයාට දාමු අපි f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. මම ඉස්සරලා මෙහෙම සම්පූර්ණයෙන් දාගෙන ගියා. දැන් මම කරලා පෙන්නන චූටි වෙනස් විදිහකට. මට දැන් හොයන්න තියෙන පුතේ e වනේ. මම මෙන්න මෙයාගේ e යුක්ත කරගන්නවා. මේකෙන් මේක ගුණ කරා මේකෙන් මේක ගුණ කරා e සමානයි fl බෙදීම ay. fl බෙදීම ay. f ගියාගේ අපි දන්නවා එක වැඩි කිරීම 10 5යි. එක වැඩි කිරීම 10 5යි f පුතේ මෙයාගේ. l මීටර් 2.5. a 51යි 5 වැඩි කිරීම 10 ඍණ 4. y ගියාගේ දෙක වැඩි කිරීම 10 10යි. සමානයි දෙක වැඩි කිරීම 10 10 සමානයි. හරි. එතකොට මම ගත්තොත් එහෙම පුතේ දැන් මේ වැඩේ චුට්ටක් ලේසි අරට වැඩිය. හරිද? එහෙනම් ඔබගේ අනන්‍ය ක්‍රමවේදයක් හදාගන්න මේ ගැටලු විසඳන්න. මම හිතන්නේ ඔබට සුළු කිරීම ප්‍රැක්ටිස් කරන්න සුපිරිම ඒකකය තමයි පුතේ මෙන්න මේ පදාර්ථ යාන්ත්‍රික ගුණ එහෙම නැත්නම් ප්‍රත්‍යස්ථතාව කියන ඒකකය. හරි? මොකද මේකේ පුදුමාකාර විදිහට අපි සුළු කිරීම කරා. හරි. මේ 10 ඍණ 4 උඩට යනවා. right 2.5 51යි 5 වෙනට මම දානවා 1.4 right 10 ඍණ 4 උඩට ගියොත් 10 ධන 4 වෙනවා 10 ධන 10 උඩට ගියොත් 10 ඍණ 10 වෙනවා 2 10 ඍණ 4 උඩට ගියොත් 10 ධන 4 වෙනවා 10 ධන 10 ගියොත් 10 ඍණ 10 වෙනවා සමානයි e. එතකොට 10 5 2.5 10 ධන 4 10 ඍණ 10 51යි 5 වැඩි කිරීම 2. හරි. සමානයි e. එතකොට අපි ගත්තොත් එහෙම 5යි 4යි 9යි 2.5 වැඩි කිරීම 5යි 4යි 9යි 10 9 වෙනි බලය වැඩි කිරීම 10 ඍණ 10 බෙදීම 51 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 2. මම ඉරයට ටික පොඩ්ඩක් සුළු කරලා ඉන්නම් පුතේ ඈ. ඉරයට ටික සුළු කරලා ඉන්න.
මං ගත්තොත් එහෙම 51 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 2 51 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 2 320.2යි 320.2යි උඩ 2.5 වැඩි කිරීම 10 ඍණ 1 එනම මෙන්න මේකෙන් මේක බෙදලා e2 ගන්නවා. ඒ කියන්නේ කුහර කොටසේ අර කුහරයක් සහිත තිබ්බ කොටසේ අපේ වර්ගඵලය ගන්න. sorry විතතිය හොයනවා. එතකොට මට එනවා 2.5 බෙදීම 320.28 0.0278යි 7.8යි වැඩි කිරීම 10 ඍණ 1 e2 මෙතනට ගියොත් 10 ඍණ බල වැඩි වෙන්නේ. ඒ කියන්නේ දශම ස්ථානය මේ පැත්තට යනවා නම් පුතේ මේ දශම ස්ථානය මෙන්න මේ පැත්තට යනවා නම් 10 ඍණ බල වැඩි වෙන්නේ. දශම ස්ථානයේ මේ පැත්තට යනවා නම් 10 ධන බල. එහෙනම් අපි ගත්තොත් එහෙම මේක මෙතනට ගියොත් 10 ඍණ 1යි මෙතන ගියොත් 10 ඍණ 2යි 10 ඍණ 3යි 7.8 වැඩි කිරීම 10 ඍණ 3 මේ 10 ඍණ 1යි e2 එතකොට මට එනවා 7.8 වැඩි කිරීම 10 ඍණ 4 සමානයි e2 මීටර්. e1 ආවා copy මේක වුණා දශම ස්ථානය මේ පැත්තට අරගෙන මට ලියන්න පුළුවන් මේ 3.98 වැඩි කිරීම 10 මේ පැත්තට ඍණ 1යි ඍණ 1යි මේ ඍණ 3යි ඍණ 4 සමානයි e1. එහෙනම් මම ගත්තොත් එහෙම e සමාන වෙනවා e1 ධන e2 e1 යගේ 3.98 වැඩි කිරීම 10 ඍණ 4යි ධන 7.8 වැඩි කිරීම 10 ඍණ 4යි 3.98 වැඩි කිරීම 10 ඍණ 4 7.8 වැඩි කිරීම 10 ඍණ 4යි මේ 10 ඍණ 4 අපි එළියට ගන්නවා 3.98 ධන 7.8 3.98 ධන 7.8 3.98 ධන 7.8 සමානයි 11.78යි 3.98 ධන 11.78යි ඍණ 4යි right මීටර් 11.78 වැඩි කිරීම 10 ඍණ 4යි මීටර් right එහෙනම් අපි හෙව්වා මෙන්න මේ සම්පූර්ණ වස්තු දෙකේ පුතේ මුළු විතතිය right ටිකක් දීර්ඝයි ගහන මෙම කුළුණ නොබෙදී
ඒට දැරිය හැකි උපරිම භාරය කුමක්ද? රයිට් පුතේ දැන් මේ කුළුණ ගත්තොත් රයිට් මේ කුළුණ ගත්තොත් එහෙම මේ කුළුණ නොබෙදී ඒට දැරිය හැකි උපරිම භාරය. රයිට් දැන් අපිට ආයේ ප්‍රස්ථාරය දෙසට යන්න සිද්ධ වෙනවා. රයිට් මෙතන අපිට තියෙනවා මේ මෙන්න මේ ලක්ෂය තමයි ભેදක ලක්ෂය වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පුතාලා මෙතනදී තමයි මෙයා කැඩෙන්නේ. එහෙනම් මෙයාට දරන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබලය තමයි මෙන්න මෙයාගේ 6 වැඩි කිරීම 10 7ක් මේ මෙයාට දරන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබලය 6 වැඩි කිරීම 10 7යි. මෙන්න මෙතන මේ. ඒ කියන්නේ මම ඉස්සරහට එන්නම්. මේක 4 වැඩි කිරීම 10 7යිනේ. එතකොට මේකේ ભેදක ලක්ෂය තිබ්බේ වික්‍රියා වැඩක් වෙන්නේ නැහැ. මේ ભેදක ලක්ෂය තිබ්බේ 6 වැඩි කිරීම 10 7යි. වික්‍රියා ලක්ෂයට බලමු. 6 වැඩි කිරීම 10 7යි 4 වැඩි කිරීම 10 ඍණ 3යි. 4 වැඩි කිරීම 10 ඍණ 3යි. හතර වැඩි කිරීම 10 ඍණ 3යි. 4 වැඩි කිරීම 10 ඍණ 3යි. right. එතකොට මට මෙන්න මෙයාගේ මෙන්න මේ ලක්ෂය තමයි අපි ભેදක ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. ප්‍රත්‍යාබලයට ගන්න පුළුවන් උපරිම අගය තමයි පුතේ ભેදක ප්‍රත්‍යාබලය. පැහැදිලිද? right. මම ලියනවා 6 ભેදක ප්‍රත්‍යාබලය සමානයි 6 වැඩි කිරීම 10 7යි. 6 වැඩි කිරීම 10 7යි. ભેදක ප්‍රත්‍යාබලය 6 වැඩි කිරීම 10 7යි. නිව්ටන්. හරිද? අපි බලමු මේ අවස්ථාවේදී ඝන සිලින්ඩර කොටසට දැරිය හැකි උපරිම බලය. දැරිය හැකි උපරිම බලය. එනම් ප්‍රත්‍යාබලයේ උපරිම අගය තමයි පුතේ මොකද්ද? ભેදක ප්‍රත්‍යාබලය. එනම් මම ලියනවා උපරිම ප්‍රත්‍යාබලය අපි FA max කියලා ගමු. ඒට ගත හැකි උපරිම අගය උපරිම ප්‍රත්‍යාබලය සමානයි කීයද වෙන්නේ? ભેදක ප්‍රත්‍යාබලය. ඒ කියන්නේ 6 වැඩි කිරීම 10 7යි. 6 වැඩි කිරීම 10 7යි. 10 7යි. එහෙනම් අපි ගත්තොත්
ඝන කොටසේ වර්ගඵලය මෙයාගේ A වෙනම හොයලා නැහැ. ඒවම වෙනම හොයලා නැහැ. මේ කැල්ල විතරක් ගන්නම if A max සමානයි 6 වැඩි කිරීම 10 7යි. එතකොට මට එනවා මෙන්න මේ වර්ගඵලය අපි ඉස්සරලම ඝන සිලින්ඩර් කොටසේ ලොකු එක්කෙනාගේ වර්ගඵලය මෙහෙම හොයලා තිබ්බේ මම. මොකද මේකේ අරය 10යි. එහෙනම් මේක වර්ගඵලයක් බවට මම පත් කරා. if A max සමානයි 6 වැඩි කිරීම 10 7 බෙදීම 3.14 10 1 2. එතකොට මට පුළුවන් මේක සුළු කරන්න. FA max සමානයි 6 වැඩි කිරීම 10 7 මේ 10 දෙක උඩට ගියාම 3.14 වැඩි කිරීම 10 ඍණ 2 FA max සමානයි 6 වැඩි කිරීම 10 7 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 10 ඍණ 2 FA max සමානයි 7න් 2ක් 5යි 3.14 අපි 6න් වැඩි කරමු බලන්න. අපි බලමු 18.84යි එකයිසම 8.84 වැඩි කිරීම 10 6 වෙනි බලය FA max ඒ කියන්නේ අර ඝන සිලින්ඩර කොටසට දරන්න පුළුවන් උපරිම බලය මෙච්චරයි. අපි බලමු මේ කුහර සිලින්ඩර කොටසට දැරිය හැකි උපරිම බලය. කුහර සිලින්ඩර කොටසට දැරිය හැකි උපරිම බලය F B max නම් බීට ගත හැකි උපරිමාගය බේදක ප්‍රත්‍යාබලය වෙනවා. ඒ කියන්නේ පුතේ ප්‍රත්‍යාබලයට ගන්න පුළුවන් උපරිමාගය මොකද්ද? බේදක ප්‍රත්‍යාබලය. එහෙනම් බේදක ප්‍රත්‍යාබලය අපි ගත්තොත් ප්‍රත්‍යාබලයේ බේදක ප්‍රත්‍යාබලය කියන්නේ අපි මෙතනින් ගන්නෙ ප්‍රස්ථාරයේ උපරිම තැනින් 6 වැඩි කිරීම 10 7යි. මෙන්න මෙතනින් ගන්නේ 6 වැඩි කිරීම 10 7යි.
FB max එතකොට ඒකේ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලයනේ. මෙන්න මේ රවුම් කොටසේ වර්ගඵලය අපි හොයලා තියෙනවා. පනස් එකයි ෆයි වැඩි කිරීම 10 ඍණ 4. අපි ගත්තොත් FB max සමානයි 6 වැඩි කිරීම 10 7 වැඩි කිරීම 51යි 5 වැඩි කිරීම 10 ඍණ 4. එතකොට 6 වැඩි කිරීම 51 මේ දෙන්න එක ළඟට ගන්නවා. මම මෙන්න මේ 5 වෙනුවට පුතේ මෙන්න මේ 5 වෙනුවට දාලා 3.14 6 51 3.14 10 7 වැඩි කිරීම 10 ඍණ 4. හය වැඩි කිරීම 51 වැඩි කිරීම 3.14 960.84 960.84 වැඩි කිරීම 10 3 10 4යි 10 5යි මේ දශම ස්ථානය මෙතනට එකක් ආවා මෙතනට එකක් ආවා මට එනවා එතකොට 9.6යි 0.84 වැඩි කිරීම 10 දශම ස්ථානයේ මේ පැත්තට 10 1යි 10 2යි 10 3ට 10 1 10 2 තුනක් 10 5යි නිව්ටන්. එහෙනම් FB max එතකොට මම FA max ඉන්නවා මෙන්න මෙතන. හරි. දැන් මේ දෙන්නගේ right බීට දරන්න පුළුවන්. කියන්නේ කුහරයාට දරන්න පුළුවන් බලය මෙච්චරයි. මෙයාට දරන්න පුළුවන් බලය මෙච්චරයි. මේ දෙන කුඩා බලය කොහොමද? මේ දෙන්නගේ මම මේ බල දෙක ගත්තොත් පුතා මේ දෙන්නගේ මෙන්න මේ උඩ බලය කුඩා වෙනවා. මේක කුඩා බලයක්. මේක විශාල බලයක්. එහෙනම් මට බීට දරන්න පුළුවන් උපරිමය මෙච්චරයි. ඒට දරන්න පුළුවන් උපරිමය මෙච්චරයි. හැබැයි මේ දෙකෙන් මේක කුඩායිනේ. මේ කුඩා බලය මේ ලොකු එක්කෙනාට දරන්න මෙයාට දරන්න පුළුවන්. මේ බලය මෙයාට දරන්න පුළුවන්. හැබැයි මේ බලය මෙයාට දරන්න බෑ. මම ඒක ලියනවා ඝන සිලින්ඩරය හා
කුහර සිලින්ඩරය සැලකූ විට මෙම දෙකින් කුහර සිලින්ඩරයකට දැරිය හැකි අඩු බලයකි. බලයකි. අලුච්ඡේදකයේ ලියනවා එම අඩු බලය ඝන සිලින්ඩරයට දැරිය හැක. එහෙත් ඝන සිලින්ඩරයට දැරිය හැකි උපරිම බලය කුහර සිලින්ඩරයට දැරිය නොහැක. යොදන උපරිම බලය මෙම ශ්‍රේණිගත වස්තූන් දෙකටම දැරිය හැකි විය යුතුය. එබැවින් පොදු බලය ලෙස යෙදිය හැකි උපරිම බලය වන්නේ ඉහත බල දෙකින් අඩු බලය වන කුහර දැරිය හැකි උපරිම බලය වන කීයද පුතේ තිබෙන්නේ උඩට? උපරිම බලය වන මේ දෙන අඩු බලය කවුද? මේක 10 6 වෙනි බලය, මේක 10 5 වෙනි බලය. 5 වෙනි බලය. බලය වේ. ඒ කියන්නේ දැන් ලොකු බලය දැම්මොත් මෙයා කැඩෙනවා. හැබැයි මේ බලය දැම්මොත් ලොකු එකා කැඩෙනවද? කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙන්නට දරන්න පුළුවන් බල වලින් අඩු බලය තමයි පුතේ මේ දෙන්නටම දැරිය හැකි පොදු බලය වෙන්නේ. දරුවනේ දැන් අපි ගත්තොත් එහෙම මේකෙදී විශේෂයෙන් මතක තියාගන්න. හරිද? මම මේ කියපු පොයින්ට්ස් එක ස්පෙෂල් පොයින්ට් ටික මතක් කරන්නම් ඔබට.
මුලින්ම ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරයක ප්‍රත්‍යාබලයේ වික්‍රියාවයි විදිහට ප්‍රස්ථාරයක මේ පැත්ත වික්‍රියාව මේක ප්‍රත්‍යාබලය. එතකොට මේකේ තියෙන සමානුපාතික සීමාවක් නේද දරුවෝ? මෙන්න මේ සමානුපාතික සීමාව තියෙනවා. මේක මීට පස්සේ මේක මීට පස්සේ පුතේ වික්‍රියාව තියෙන පැත්තට නැවෙනවා. දැන් සමහර ලාවට වික්‍රියාව මේ පැත්තට දාලා තියෙනවා. හරි? දැන් මේක වික්‍රියාව මෙහෙම දිනවන දරුවෝ. මෙයා නැමෙනවා වික්‍රියාව පැත්තට. හරිද? එතකොට දැන් මේකේ ප්‍රත්‍යාබලක්ෂයේ උපරිමය තියෙනවනේ. මෙන්න මෙතන තමයි මෙන්න මේ අගය තමයි පුතේ. මෙන්න මේ අගය තමයි අපි ගත්තොත් F බෙදීම A max F බෙදීම A ට ගන්න පුළුවන් උපරිම අගය තමයි මෙන්න මේ අක්ෂයෙන් දෙන්නේ. එතකොට මෙන්න මේක ඉවරන තැන. එතකොට මෙන්න මේ රේඛීය කොටස තියෙනවනේ. මෙන්න මේ රේඛීය කොටසේ මෙන්න මෙතන මේ අගය තමයි සමානුපාතික සීමාව තුළ මෙතනලා මෙතනට මෙන්න මේ ටික තමයි සමානුපාතික සීමාව තුළ මේක තමයි මෙතනලා මෙතන තමයි පුතේ සමානුපාතික සීමාව තුළ ප්‍රත්‍යාබලය මෙන්න මේ මෙතනලා මෙතනට මේක බෙදරුවාම වික්‍රියාවයි මෙතනලා මෙතන කෑල්ල වික්‍රියාව මට මෙන්න මේ θනේ මේ කෝණේ θ නම් tan θ සමානයි මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය ටැබෙක් සල්ලි කියන්නේ ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව ඒ කියන්නේ යම් මාපාක ඒ කියන්නේ මෙන්න මෙයාගේ අනුක්‍රමණය මට ලැබෙනවා වික්‍රියාව හරි එතකොට අනිත් දේ හරි දැන් මේ අක්ෂ දෙක මාරු වෙන්නත් පුළුවන් පුතේ මේ පැත්තට වික්‍රියාව වෙලා මේ පැත්තට ප්‍රත්‍යාබල වෙන්න පුළුවන් එහෙම වුණොත් හරි එහෙම වුණොත් මෙන්න මේක හැම වෙලාවෙම පාත් වෙන වික්‍රියාව පැත්තට දැන් මෙතන ප්‍රත්‍යාබලය තිබිලා මෙතන උඩ වික්‍රියාව තිබ්බා කියන්නකෝ එහෙම වුණොත් මේක නැවෙන්නේ මේ වික්‍රියාව පැත්තට එහෙම නැවෙන්නේ කොහොම නැවෙන්නේ වික්‍රියාව පැත්තට නැවෙන්නේ හරිද right එතකොට අනිත් දේ තමයි දැන් අපි ගත්තොත් එකම જાතියෙන් හැදිච්ච මේ කතන්දර වැටෙන්නේ එකම જાතියෙන් හැදිලා නම් එකම જાතියෙන් හැදිච්ච දෙන්නෙක් ඉන්නවා නම් හරි එහෙම නැත්නම් අපි වර්ග දෙකකින් හැදිච්ච කෙනා කියමුකෝ වර්ග දෙකක් කියමුකෝ අපි මේ කතාව පැත්තකට දාන්න කරයිට් වර්ග දෙකක් කියන්නකෝ මෙහෙම ඉන්නවා කෙනෙක් තාම ඉන්නවා මෙහෙම කෙනෙක් මේ දෙන්නගේ මෙයාගේ ભેදක ප්‍රත්‍යාබලය අරගෙන සමානයි F බෙදී මේ ගන්න මේකේ ભેදක ප්‍රත්‍යාබලය සමානයි F බෙදී මේ මම මේක A කියලා කිව්වොත් මේක B කියලා කිව්වොත් මෙන්න මම මේකට F A max කියනවා මේකට F B max කියනවා මෙන්න මේ දෙන්නගේ F A max සහ F B max ගෙන් කුඩා කෙනා තමයි කුඩා බලය A හා B ට යෙදිය හැකි උපරිම පොදු
බලය වේ. දැන් මේ හරි. හිතන්නකො අපිට ඒට ආවා කියලා උදාහරණයක් විදිහට A max ආවා කියලා නිව්ටන් 20ක් FB max ආවා කියලා නිව්ටන් 30ක් මේක තමයි දෙන්නට දරන්න පුළුවන් පොදු බලය. උපරිම පොදු බලය. මෙතනින් ගෙල්ලන්න පුළුවන් මේ 20 විතරයි උපරිමේ. මෙතනින් මට බලයක් විදියට පුතේ මේ මෙතනින් බලයක් විදියට එල්ලනවා නම් මට එල්ලන්න පුළුවන් උපරිම බලය 20යි නිව්ටන්. පැහැදිලිද? 20යි නිව්ටන් තමයි මට එල්ලන්න පුළුවන් උපරිම බලය වෙන්නේ. right. පැහැදිලිද? right. දැන් මෙයාටයි දෙන්නගෙන් භේදක ප්‍රත්‍යාබල දෙක අරගෙන අපි F බෙදීමේ සමානයි භේදක ප්‍රත්‍යාබලය කරලා මෙන්න මේ F ට සහ මේ F ට එන බල දෙක අරගෙන ශ්‍රේණිගත අවස්ථාවේ මේ දෙන්නගෙන් කුඩා බලය තමයි පොදු බලය ලෙස දිය හැකි උපරිම අගය. මම හිතනවා හොඳටම පැහැදිලි. එහෙනම් දරුවනේ අපි ඊළඟ වීඩියෝ එකකට යමු. සාමාන්‍ය මේ ප්‍රායෝගිකව අපි විශේෂයෙන්ම යෙදෙන ප්‍රත්‍යස්ථතාවයේ ගැටලුවක් හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා